දරුවනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම් කරන විෂය ධාරාවේ 14 වන පාඩමේ අපි කතා කරනවා ද්‍රව්‍ය පිරිවැය පාලනය පාඩම. එම පාඩමේ අවසාන ප්‍රශ්න කිහිපය අපි අද සාකච්ඡා කරමින් යන්නේ. මොකද අපි මේ පාඩමේ සිද්ධාන්තමය කරුණු හඳුනාගෙන ඉවරයි පසුගිය එකක වලින් අපි අභ්‍යාස දැනට 52ක් දක්වා සාකච්ඡා කරලා තිබෙනවා. ද්‍රව්‍ය පාලනය යටතේ ද්‍රව්‍ය මිලට ගැනුම් පාලනය, ද්‍රව්‍ය ගබඩා පාලනය, ද්‍රව්‍ය නිකුතු පාලනය කියන අවස්ථා තුනට අදාළව මේ තව අභ්‍යාසයක් ප්‍රශ්න අංක 53. මම ගණන කියවනම් අහගන්න. පහත දක්වා ඇති තොග ලෙජර් ගිණුමය යොදාගෙන තොග නිකුත් කිරීමේ මිල ක්‍රමය කොහොමද සඳහන් කරන්නේ? දැන් මෙතන තියෙනවා තොග ලෙජරයක්. ද්‍රව්‍යයක් සම්බන්ධව මේ තියෙන සංඛ්‍යා පදනම් කරන අපි කියනවනේ මෙතනට මේ ආයතන යොදාගෙන තියෙන තොග නිකුත් කිරීමේ මිල ක්‍රමය. ඒ කියන්නේ FIFO ක්‍රමයේද බරතැබූ සාමාන්‍ය ක්‍රමයේද කියන එක බලන්න. දිනේ දෙනවා ඔබට, ලැබීම් දෙනවා, නිකුත් කිරීම දෙනවා. මුලින් පටන් ගත්තොත් ජූලි 10 ලැබීම එක 200ක් රුපියල් 10 ගන්න වටිනාකම 2000යි. ශේෂ තිරතුන ප්‍රමාණය 200යි වටිනාකම 2000යි. කියන එකක් රුපියල් 10 ගන්න ලැබිලා තියෙන්නේ. ජූලි 14 තව එක 50ක් ලැබිලා තියෙනවා 11 ගානේ 550යි වටිනාකම. දැන් වටිනාකම හැදලා තියෙනවා කලින් 200ට තව 50ක් එකතු වුණාම 250යි. කලින් 2000ට තව 550ක් එකතු වුණාම 2550යි. ඇත්තම කියනවා ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රමය අපිට හඳුනා ගන්න පහසු වෙන්නේ ද්‍රව්‍ය නිකුත් කිරීම තීරුව පදනම් කරගෙන. ඊළඟ ජූලි 18 නිකුත් කිරීමක් තිබිලා තියෙනවා 150ක් 10 සත 20 ගාන දෙන්නේ. දැන් 10 සත 20 කියන්නේ බලන්න ලැබුම් මිලක් නෙමෙයිනේ ලැබුණේ 10 ගාන නැත්නම් 11 ගාන. එහෙනම් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල වෙන්න බෑ. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල නම් 10 ගාන නිකුත් කරන්න ඕනේ මේක 150ම. FIFO ක්‍රමෙ නෙමෙයිනේ. බරතැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමෙද වෙන්නේ. එහෙමනම් එදිනට පවතින තොග වටිනාකම තොග ඒකක සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. දැන් එදිනට පවතින තොග වටිනාකම කියන්නේ 2550යි නේද? 2550 තොග ඒකක සංඛ්‍යාව කීයද? 250යි. 250න් බෙදුවාම 10 සත 20ක් આવොත් අන්න බරතැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය බලමු. 2550 බෙදීම 250. උත්තරේ හරි 10.2 කියන්නේ 10 සත 20යි නේ. ඒ කියන්නේ මේ ආයතනයේ තොග නිකුත් කිරීම සිදු කරලා තියෙන මොන ක්‍රමයකටද? බරතැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමයට. මෙතන WAC ක්‍රමයට නේද? අපි නම් ලියමු උත්තරේ මේ විදිහට. බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය. කෙටියෙන් කිව්වොත් WAC නේ. ඒක තමයි ප්‍රශ්නට උත්තරේ. ප්‍රශ්න අංක 53. කන ප්‍රශ්න අංක 54 දී ඇති රූප සටහන මගින් සමාගමක් විසින් අලෙවි කරනු ලබන පීනමැති භාණ්ඩයේ තොග චලනයන් පිළිබිඹු කරයි. තොග වෙනස් වීම චලනයන් කියලා කියන්නේ. A හා B වලින් A කියන හා B කියන වලින් නිරූපණය කරන්නේ කුමක්ද කියලා අපෙන් අහන්නේ. එන බලන්න මේ ප්‍රස්තාරය දිහා තොග චලනය තොග වෙනස් වීම වාර්තා කරන ප්‍රස්තාරයක්. ඉතින් පරිමාණ තොග මට්ටම් තියෙන තොග ඒකක සංඛ්‍යාව තියෙන ආරක්ෂිත තොගය යැලෙන මට්ටම උපරිම තොග මට්ටම දක්වලා තියෙනවා. මේ පැත්ත දක්වලා තියෙනවා කාලය දින වලින්. ආරක්ෂිත තොගයට තවත් නමක් අපි කිව්වොත් අවම තොගය. අවම තොග මට්ටම. ආරක්ෂිත තොග මට්ටම කියන්නේ අවම තොග මට්ටම නේද? හොඳයි. දැන් අපි අහනවා A වලින් හා B වලින් නිරූපණය කරන්නේ මොකද්ද? A. මේ බලන්න. ඒ කියන්නේ මේ යලයන්ු මට්ටම ඉඳන් දැන් මෙතන ගත්තා මේ ඩොට් පෙරේ පල්ලෙහාට කොහොම ගියාම මොකද මේ යලයන්ු මට්ටමේ ඒකක සංඛ්‍යාව ඊළඟ ආයි මෙතනට යහන්නේ. ඒ කියන්නේ මේ ලක්ෂය ඉඳන් මෙම ලක්ෂයට නේද? මේ තියෙන ආපෝ ගබඩාවට තොග ලැබිලා තියෙනවා. මේ තොග ලැබුණු මට්ටම. ඒතකොට යලයන්ු මට්ටම ගබඩාවට තොග ලැබුණු මට්ටම. හරිද? එතකොට යලියනුම් දිනේ ඉඳන් යලියනුම් අපි මෙතන යලියනුම් මට්ටම තියෙනවා මේකක 100ක්. හරිද? එතකොට මේ කාලය සමාන මේ කාලේ දිනවලින් අපි තුමු මේක යලියනුම් මට්ටම අපි සිදු කළේ දිනේ අපි තුමු දින 10 වෙනි දිනේ නම් තොග නැවත තොග ලැබිලා තියෙනවා මේ 15 අපි මෙතන දිනේ 15 කියලා. මේ 10 නම් මෙතන යලියනුම් මට්ටම සිදු කරලා තියෙනවා. ඒක යලියනුම් මට්ටමේ පැවති දිනය. ඒ කියන්නේ අනෝම දියත් කළ දිනය. මෙතෙන් ගබඩාවට තොග ලැබුණු දිනය. එහෙනම් මේ දෙක අතර තියෙන මොකද්ද? ඇනෝම් කාලය. ගබඩාවට තොග ලැබීමට ගත වන කාලය.
කියන්නේ මේ මට්ටමේදී ඇලෝම් කළා මේ මට්ටමේ තමයි ලැබිලා තියෙන්නේ. මේ ඒ වලින් පෙන්වුම් කරන්නේ ඇලෝමක් දියත් කළාම ගබඩාවට තොග ලැබීමට ගත වන කාලය හෙවත් පොරොත්තු කාලය. නැත්නම් ඇලෝම් කාලය. B වලින් පෙන්වුම් කරන්නේ දැන් බලන්න මෙතන මෙතන තොග රේඛාවනේ. උපරිම තොග මට්ටමෙන් තොග පරිභෝජනය කරන් එනවා පල්ලෙහාට. තොග පරිභෝජනය කරගෙන ආවම මේ මට්ටමේදී තොග යලි ඇලෝම් කරනවා. මෙතන යලනු මට්ටම එනවා. මෙතන අවම තොග මට්ටම. අවම තොග මට්ටම එනකොට තොග සම්බන්ධ සියලු උපකල්පන නිවැරදි නම් මේ තොග යලනු මට්ටම ඇලෝම් කළාම අවම තොග මට්ටමට එනකොට නැවත තොග එන්නට ඕනේ. එනවා කියන්නේ යලි ඇලෝම් ප්‍රමාණය. ඒතර මේ ප්‍රමාණය ආවම උපරිම තොග මට්ටමට යලි ළඟා වෙනවා. ඊට පස්සේ ආයි තොග රේඛාව ඔහොම ගමන් කරනවා. ඒතර මේ හැරි විතර ඇලෝම් කරනවා ආයි මේ හැරි ලැබෙනවා. හරිනේ? ඒතර මේ B වලින් පෙන්වුම් කරන්නේ යලි ඇලෝම් ප්‍රමාණය. ඒ කියන්නේ වරකට ඇලෝම් කරන ප්‍රමාණය. ඒතර වරකට ඇලෝම් ප්‍රමාණය ලැබුණාම නියමිත පරිදි අවම තොග මට්ටමට එනකොට තොගය ලැබෙන්න ඕනේ. අවම තොග මට්ටමේ තොගය ලැබෙන්න ඕනේ. ඊට ආපහු උපරිම තොග මට්ටම එනවා. ආයි පරිභෝජනය කරා යනවා. ආයි මේ මට්ටමේ ඇලෝම් කරනවා. මේ මට්ටමේ තොග ලැබෙනවා. ආයි තොග උපරිම මට්ටමට ළඟා වෙනවා. මේ ආකාරයෙන් තමයි තොග රේඛාව ගමන් කරන්නේ. එතන මේ අපි අහන්නේ A හා B වලින් අදහස් කරන්නේ කුමක්ද? ඒ තමයි ඇලෝම් කාලය නැත්නම් පොරොත්තු කාලය. තොගයේ ගබඩ ඇලෝම් කළාම ගබඩාවට ලැබෙන ගතන කාලය. B වලින් අදහස් කරන්නේ යලි ඇලෝම් ප්‍රමාණය එහෙම නැත්නම් ආර්ථික ඇලෝම් ප්‍රමාණය නේද? වරකට ඇලෝම් කරන ප්‍රමාණය. අපි උත්තරේ දෙමු මේ විදිහට. මේ දැන් ඒ සූත්‍ර තමයි තියෙන්නේ. අපි ඒ වලින් අදහස් කරන්නේ මොකද්ද? ඒ ඉතින්නේ ඇලෝම් කාලය. දැන් පොරොත්තු කාලය කියලා කියන තෝකම තමයිනේ. B වලින් අදහස් කරන්නේ යලි ඇලෝම් ප්‍රමාණය. දැන් ගබඩාවට වරකට ඇලෝම් කරන තොග එකක සංඛ්‍යාව නේද? හරි. දැන් තමයි ප්‍රශ්නට උත්තරය. ප්‍රශ්න සංඛ්‍යා 55 බලන්න. පහත දී ඇති එක් අරමුණට අදාළ වන මූලාශ්‍ර ලියවිලි නම් කරන. මේ තියෙන අරමුණ එහිදී භාවිතා කරන මූලාශ්‍ර ලියවිලි අහනවා. ගබඩා විසින් භාණ්ඩ ලද බව තහවුරු කරන ලියවිල්ල. ගබඩාවට භාණ්ඩ ලැබුණා කියලා තහවුරු කරන ලියවිල්ල මොකද්ද? භාණ්ඩ ලැබීම් පත්‍රය GR එක නේද? උත්තරය භාණ්ඩ ලැබීම් පත්‍රය. අපි කියන්නේ GR කියලා කියන්නේ. දෙක නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් විසින් අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය ගබඩාවට දැන්වීම. නිෂ්පාදන අංශවල අවශ්‍ය කරන ද්‍රව්‍ය ඉල්ලා ගබඩාවට කරන යොමු කිරීම මොකද්ද? ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය නේද? ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. MR කියලා material requisition note නේද? ගබඩා භාණ්ඩ ලබා දෙන ලෙස සැපයුම්කරුවන්ගේ ඉල්ලා සිටීම. ගබඩාවට භාණ්ඩ සපයන්න කියලා සැපයුම්කරුවන්ගේ ඉල්ලා සිටින ලියවිල්ල මොකද්ද? ගැනුම් ඇනවුම නේද? ගැනුම් ඇනවුම නේද? purchase order එක. විකුණුම් සිදුවී ඇති බව තහවුරු කිරීම. ව්‍යාපාරයක් භාණ්ඩ විකුණා ඇති බව තහවුරු කරන ලියවිල්ල මොකද්ද? ඉන්වොයිස් නේද? විකුණුමක් සිදුවී ඇති බවට තහවුරු කරන්නේ ඉන්වොයිස් එක. දැන් විකුණුම ඉන්වොයිස් නේද? ඉන්වොයිස් එක විකුණුම්කාර පාර්ශවයේ පැත්තෙන් එක විකුණුම ඉන්වොයිස් එක ගැනුම්කාර පාර්ශවයෙන් ගැනුම් ඉන්වොයිස් නේද? හොඳයි. ඔය තමයි ඔය ප්‍රශ්න අංක 55 සඳහා පිළිතුර. හොඳයි. බලන්න ප්‍රශ්න අංක 56 කොටස් දෙකක් තියෙනවා අයන්න සහ ආයන්න කියලා. අයන්න ගබඩා ලෙජරය පවත්වාගෙන යාමේ මූල අරමුණ සඳහන් කරන්න. ගබඩා ලෙජරයක් පවත්වාගෙන යාමේ අරමුණ තමයි ළමයි ඕනෑම අවස්ථාවක භාණ්ඩ තොගේ ගබඩාවේ පවතින වටිනාකම දැනගන්න පුළුවන්. ගබඩා ලෙජරය තුලින් ගබඩාවේ පවතින තොගේ ඕනෑම අවස්ථාවක ගබඩාවේ පවතින තොග ඒකක සංඛ්‍යාව වගේම තොග වටිනාකම දැනගැනීමේ හැකියාව තිබෙනවා. මොකද ලැබීම් නිකුත් කිරීම ශේෂයේ ඔක්කොම ඒකක වටිනාකමයි රුපියල් මූල්‍ය වටිනාකමයි දෙකම දක්වනවා නේද? අපි උත්තර මෙහෙම ලියමු. ඕනෑම අවස්ථාවක ගබඩාවේ පවතින තොගයේ ඒකක ප්‍රමාණය හා වටිනාකම දැනගත හැකි වීම.
දැන් ඒකක ප්‍රමාණය අපිට රාගපත්‍රය දැනගන්න පුළුවන්. මූල්‍ය වටිනාකම දැනගන්න වෙන්නේ ගබඩා ලෙජරේ තුලින්ම තමයි. නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අහනවා ඔබෙන් ගබඩා ලෙජරේ යාවත් කිරීමේදී භාවිතා කරන ලබන ප්‍රභව ලියවිලි දෙකක් නම් කරන්න. ඒ කියන්නේ ගබඩා ලෙජරේ පිළිල කිරීම සඳහා භාවිතා කරගන්න ප්‍රධාන ලියවිලි දෙකක්. ප්‍රධාන ලියවිලි දෙක මොකද්ද? ගබඩාවට බහන් ලැබුණු බව තහවුරු කරන ලියවිල්ල. මොකද්ද? බහන් ලැබීම් පත්‍ර හෙවත් GR එක. අනික ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කරන්න ද්‍රව්‍ය ඉල්ලුවාමනේ ඉල්ලීම් කර බවට තහවුරු කරන ලියවිල්ල. මොකද්ද? ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍ර නැත්නම් MRN පත්‍රය. ඊට අමතරව තියෙනවා ද්‍රව්‍ය ගබඩාවට ද්‍රව්‍ය හරවා යැවීමක් කළා නම් ආපසු යවුම් පත්‍රය. ගබඩාවට ද්‍රව්‍ය හරවා යැවීමක් කළා නම් ආපසු යවුම් පත්‍රය. ගබඩාවෙන් ද්‍රව්‍ය වෙනාංශයකට මාරු කිරීමක් කළා නම් ද්‍රව්‍ය මාරු පත්‍රය නේද? හොඳයි ප්‍රධාන ලියවිලි දෙකක් අපෙන් අහන්නේ. අපි එක ලියමු. භාණ්ඩ ලැබීම් පත්‍රය. GR එක. දෙක ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය MRN එක. තුන්වෙනි ලිව්වොත් ද්‍රව්‍ය ආපසු එවුම් පත්‍රය. ද්‍රව්‍ය ආපසු යවුම් පත්‍රය නේද? දෙකයි අපි හල්ත අපි තුනක් හතරක්ම ලිව්වා නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නාංකය අහනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය තීරණය කරන පිරිවැය වර්ග දෙක සඳහන් කරන්න. ද ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඔබ දන්නවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන්නේ තොග ලබා ගැනීමේ පිරිවැයත් තොග ඇණවුම් කිරීමේ පිරිවැයත් තොග රඳවා ගැනීමේ පිරිවැයත් අවමෝන ආකාරයට වරකට ඇණවුම් කර තොග එකක සංඛ්‍යාවනේ. එහෙමනම් ප්‍රධාන වශයෙන්ම ආර්ථික ඇණවුම් ප්‍රමාණය තීරණය කිරීම සඳහා ගණනය කිරීම සඳහා පාදක කරගන්නා ප්‍රධානම පිරිවැයන් දෙක තමයි තොග ඇණවුම් කිරීමේ පිරිවැය සහ තොග රඳවා ගැනීමේ පිරිවැය නේද? එක තොග ඇණවුම් කිරීමේ පිරිවැය. දෙක තොග රඳවා තබා ගැනීමේ පිරිවැය. මේ සම්මත අපි දීර්ඝ වශයෙන් පෞද්ගලික ඒකක වලින් කතා කළා පෞද්ගලික ප්‍රශ්න වලින් නේද? හොඳයි. ප්‍රශ්න 58 බලන්න. සමාගමක් තම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍යක යලි ඇණවුම් ප්‍රමාණය තීරණය කිරීම සඳහා ආර්ථික ඇණවුම් ප්‍රමාණය අපි ඒක කියමු මොකක්ද ආර්ථික ප්‍රමාණය කියන අපි කියන්නේ EOQ නේද? EOQ economic order quantity කියන එකනේ. ආකෘතිය භාවිත කර EOQ ආකෘතිය භාවිත කරනවලු පාසඳාන් තොරතුරු ඔබට සපයා තිබෙනවා. වාර්ෂික ඉල්ලුම එකක 40000යි. ඒකක 8000ක ඇණවුම් ප්‍රමාණයකදී මුළු වාර්ෂික පිරිවැය රුපියල් 5000යි. මේ දෙකම එක වාක්‍ය. ඒකක 8000කදී ඇණවුම් වාර්ෂික පිරිවැය රුපියල් 5000 ඇණවුම් කිරීමේ පිරිවැය. ඒකක වාර්ෂික තොග රඳවා ගැනීමේ පිරිවැය රුපියල් 5යි. ඔබෙන් අහන ප්‍රශ්න දෙක තමයි අයන්න ඇණවුමක පිරිවැය ගණනය කරන්න. ඇණවුමක පිරිවැය ගණනය කරන්න. ඇණවුම් පිරිවැය එක ඇණවුම් පිරිවැය ගණනය කරන්න කියලා කියනවා. දෙක ආයන්න ආර්ථික ඇණවුම් ප්‍රමාණය එකක. එක ඇණවුමක පිරිවැයයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය එකක තමයි අපෙන් අහලා තියෙන්නේ. දැන් මේ තොරතුරු පදනම් කරගෙන තමයි උත්තරය හොයන්නට ඕනේ. ඒකර මෙතෙන්දී ළමයි ඇණවුමක පිරිවැය ගන්න කියලා අපිට කියන්නේ. ඇණවුමක පිරිවැය අපි ළඟ වාර්ෂික ඇණවුම් පිරිවැය දෙනවා. ඒකක 8000ක් ඇණවුම් කරනකොට වාර්ෂික ඇණවුම් පිරිවැය රුපියල් කීයද 5000යි. ඒ කියන්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඒකක 8000 නම් වාර්ෂික ඇණවුම් පිරිවැය රුපියල් කීයද 5000යි. අපි ළඟ වාර්ෂික ඉල්ලුමක් තියෙනවා. අපෙන් අහන්නේ එක ඇණවුමක පිරිවැය. ඒක සොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? දැන් මෙහෙම ගන්න පුළුවන් අපිට පුළුවන් අයන්න මෙහෙම ගන්න ඇණවුමක පිරිවැය ගන්න වාර්ෂික ඉල්ලුම තියෙනනේ ඒක 40000 කියලා කියනවනේ. ඒතර ආර්ථික ඇණවුම් ප්‍රමාණය 8000 කියලා කියනවනේ. එහෙනම් 40000 අපි 8න් බෙදුවොත් මොකක්ද එන්නේ? කියන්නේ වාර්ෂික ඉල්ලුම ආර්ථික ඇණවුම් ප්‍රමාණය බෙදුවම මොකක්ද එන්නේ? ඇණවුම් වාර සංඛ්‍යාව.
වර්ෂය තුල කර ඇති ඇනවුම් වාර සංඛ්‍යාව. උතර වාර්ෂික මුළු ඇනවුම් පිරිවැය තියෙනවනේ. ඒක ඇනවුම් වාර සංඛ්‍යාවෙන් බෙදුවාම ඒ කියන්නේ මේ 5000 ඇනවුම් අර වාර ගානෙන් බෙදුවාම ඉන්නේ මොකද එහෙනම්? ඒක ඇනවුමක පිරිවැයනේ. අපි අහන්නේ ඇනවුමක පිරිවැයනේ අහන්නේ නේද? අයන්න අපි අහන්නේ ඇනවුමක පිරිවැයනේ. ඇනවුමක පිරිවැය. ඒක පියවර දෙකකට ගන්න වෙන්නේ. ඒක මම මෙහෙම ගන්නවා. වාර්ෂික ඉල්ලුම බෙදීම EOQ. ආර්ථික ඇනවුම් ප්‍රමාණය. වාර්ෂික ඉල්ලුම 40000 නේ. දැන් මේක බෙදුවම සමානයි ඇනවුම් වාරනේ. ඇනවුම් වාර. තොර 40000 තමයි වාර්ෂික ඉල්ලුම EOQ ප්‍රමාණය 8000 නේ. තොර 40000 10න් බෙදුවම උත්තරේ කී දෙන්නේ? 5යි. ඒ කියන්නේ ඇනවුම් වාර 5යි නේ. 5යි. මේ ඇනවුම් වාර නේද? ඒ කියන්නේ වර්ෂය තුලදී ඇනවුම් වාර 5ක් සිදු කරලා තියෙන 40000 ලබා ගැනීම සඳහා. නමුත් අපි අහන්නේ ඇනවුමක පිරිවැයනේ. අපි නම් මේක තවදුරටත් ඉස්සරහට යමු. මෙහෙම වෙන්න පුළුවන්. 2 වාර්ෂික ඇනවුම් පිරිවැය බෙදීම ඇනවුම් වාර සමානයි මොකක්ද වෙන්නේ? ඇනවුමක පිරිවැය. වාර්ෂික ඇනවුම් පිරිවැය කීයද? 5000යි. බෙදීම ඇනවුම් වාර ගන්න කීයද අපි හොයාගත්ත මේනොත් කීයද? 5යි. ඒතර 5000 5න් බෙදමු උත්තරේ කීයද? රුපියල් 10. එහෙනම් අපේ උත්තරේ තමයි එක ඇනවුමක පිරිවැයනේ. එක ඇනවුමක පිරිවැය රුපියල් කීයද? 10යි. එක ඇනවුමක පිරිවැය රුපියල් 10ක් වෙනවනේ. පැහැදිලිද? වාර්ෂික ඉල්ලුම ආර්ථික ඇනවුම් ප්‍රමාණයෙන් බෙදුවම ඇනවුම් වාර සංඛ්‍යාව ආවා. ඊට පස්සේ වාර්ෂික ඇනවුම් පිරිවැය මේ ඇනවුම් වාර සංඛ්‍යාවෙන් බෙදුවම ඇනවුමක පිරිවැය ආවා. ඒ තිබෙන සංඛ්‍යාව වලින් EOQ ආකෘතියට අනුව පිළිතුරු ගණනය කිරීම කළ යුතුයි නේ. ආයන්න. ආයෙත් අහනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය. ආර්ථික ඇනවුම් ප්‍රමාණය. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගන්න වෙන්නේ සූත්‍රය හරහා දැන් නේද අපිට? අපි යමු සූත්‍රයට. EOQ සමානයි මතකද? 2 වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH නේද? මේ වර්ගමූලය නේද? දැන් අපි සංඛ්‍යා දිස් කරමු. 2 වැඩි කිරීම D කියන්නේ වාර්ෂික ඉල්ලුම කීයද? 40000යි. වැඩි කිරීම CO ඇනවුමක පිරිවැය අපි හොයාගත්ත කීයද? රුපියල් 1000යි. බෙදීම CH කියන්නේ තොග එකකක් පවත්වා ගැනීම පිරිවැයමේ තියෙන තොග එකක රඳවා ගැනීම පිරිවැය රුපියල් 5යි නේ. C වර්ගමූලනේ. දැන් මේක සුළු කළාම හරියි. ආර්ථික ඇනවුම් ප්‍රමාණය නෝ නේද? දැන් බලමු ගණකයන්ත එක ආධාරයෙන් සුළු කරමු. එතකොට 2 වැඩි කිරීම 40000 වැඩි කිරීම 1000 එතන උත්තරේ තියෙනවනේ මිලියන 80ක් බෙදීම 5 නේ බෙදීම 5 එතන මිලියන 16ක් මිලියන 16 වර්ගමූලයනේ මේකේ වර්ගමූලය කීයද 1/4000යි උත්තරේ වෙන්නේ 1/4000යි හරි අපි උත්තර ලියන තැන ලියමු 1/4000යි කියලා ආර්ථික ඇනවුම් ප්‍රමාණය 1/4000යි. හරිද නේද? හරි. ඔන්න අපි ඔය ප්‍රශ්නෙට පිළිතුරු සොයාගත්තා. උත්තර දෙකම හොයාගත්තා. ඇනවුමක පිරිවැයත් සොයාගත්තා. ආර්ථික ඇනවුම් ප්‍රමාණයත් සොයාගත්තා නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 60. විශේෂිත පරිගණක අමුද්‍රව්‍යයක් භාවිතා කරමින් සමාගමක් භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබයි. භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා මෙම අමුද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් 10ක් අවශ්‍ය වෙනවා. එකක් හදන්න කිලෝග්‍රෑම් 10ක් යනවා.
මෙම භාණ්ඩයේ මාසික නිෂ්පාදනය ඒකක 50 සිට 75 දක්වා විචලනය වේ. මෙම අමුද්‍රව්‍යයේ යලි යනුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5000ක් වන අතර එහි පොරොත්තු කාලය මාස 2 සිට මාස 4 දක්වා විචලනය වේ. මෙම අමුද්‍රව්‍ය සඳහා පහ සඳහන් දෑ ගණනය කරන්න. තොග මට්ටම කිලෝග්‍රෑම් ප්‍රමාණය. යලි යනුම් මට්ටම උපරිම තොග මට්ටම. මෙන්න මේ ඉලක්කම් දෙක තමයි අපෙන් ගණනය කරන්න කියලා තියෙන්නේ. හොඳයි අපි දැන් බලමු. ප්‍රශ්න අංක 1 අහලා තියෙන යලි යනුම් මට්ටම. දැන් බලන්න ඔය දන්නවනේ යලි යනුම් මට්ටම ගණනය කරන සූත්‍රය මොකද්ද? උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම යනුම් කාලය. දැන් මෙතන තොරතුරු වලින් බලන්න උපරිම පරිභෝජනය කීයද කිලෝග්‍රෑම්. දැන් මෙතන මේ ද්‍රව්‍ය යොදාගෙන සතියක හදනවා මෙහෙම මාසික නිෂ්පාදනය දීලා තියෙන්නේ. අවම නිෂ්පාදනයේ මාසෙට 50යි. ඒ අවමේ තමයි 50. උපරිමේ 75යි. හැබැයි එක එකකයක් හදන කිලෝග්‍රෑම් කීයක් යනවද? 10ක්. නේද? ඒ වගේම පොරොත්තු කාලයක් දෙන මාස වලින් අවමේ 2යි උපරිමේ 4යි කියලා. එහෙනම් ජලයලු මට්ටම ගන්න පුළුවන්. උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම යනෝම් කාලය. අපි උපරිම පරිභෝජනය ගත්තොත් ඒකක 75ක් හදනවා. හැබැයි එකක් හදන්න කිලෝග්‍රෑම් 10ක් යනවා. වැඩි කිරීම මේ දෙකේ ගුණිතය තමයි උපරිම පරිභෝජනය නේද? වැඩි කිරීම උපරිම යනෝම් කාලය. උපරිම යනෝම් කාලය මේකේ මාසවලදී මාසක උපරිම පරිභෝජනය උපරිම යනෝම් කාලය මාසකේ 4යි. නේද? ତර 75 වැඩි කිරීම 10 750යි 750 වැඩි කිරීම 4. ତර උත්තරේ තමයි සමානයි ඒකක කීයද? 3000 නේ. මෙතන 750ව 10ක් 75ව 10ක් 750යි නේ. 750ව 4ක්. උත්තරේ ඒකක 3000යි. මොකද්ද? යලි යනුම් මට්ටම. ඊට පස්සේ යනවා උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම ගන්නේ කොහොමද අපි? යලි යනුම් මට්ටම ධන යලි යනුම් ප්‍රමාණය. ඍණ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම යනුම් කාලය නේද? හරි. යලි යනුම් මට්ටම අපි හොයාගත්තා. කීයද? ඒකක 3000යි. ධන යලි යනුම් ප්‍රමාණය. මෙතන ආර්ථික යනුම් ප්‍රමාණය. දැන් මෙතන ඒකක වුණ මෙතන වරහන් දුරකමනේ කිලෝග්‍රෑම් කියලා. ඉතින් ඒක කියන්නේ කිලෝග්‍රෑම්. හරිද? කිලෝග්‍රෑම් වලින් අපි අහලා තියෙන නේද? හරි. මේකෙදි උපරිම තොග මට්ටම යලි යනුම් ඍණ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම යනුම් කාලය. අවම පරිභෝජනය කීයද? මාසක නිෂ්පාදනය අවමේ 50යි. හැබැයි 50 හදන්න එකකට 10ක් යනවනේ. අවම පරිභෝජනයේ 50ම නෙමෙයි 50 වැඩි කිරීම 10. නේද? වැඩි කිරීම අවම යනුම් කාලය මාස 2යි නේ. මේක සුළු කරාම උත්තරේ බලන්න 5000 3000 8 10යි. ඍණ මේක උත්තර කීයද? 50 වැඩි කිරීම 10 500යි 500ව 2ක් 10යි. මේක තසුළු කරාම උත්තරේ ඒකක 8 10න් 10ක් ගියාම කීයද? ඒකක 7000යි. ඒ කියන්නේ මෙම ද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම ඒකක 7000 ඒකක කියලා මෙතන කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 7000යි. කිලෝග්‍රෑම් 7000 තමයි උත්තරේ. බලන්න උත්තරේ ඒකක කිලෝග්‍රෑම් 3000යි. දෙවෙනි එකට උත්තරේ කිලෝග්‍රෑම් 7000යි. හරි නේද? හොඳයි. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 61 බලන්න. මම ගණන කියවන්න වරක් අහගන්න. සීමිත දයාන් පොදු සමාගම XYZ නැමැති භාණ්ඩයක් නිෂ්පාදනය කරයි. මෙම භාණ්ඩයේ සතියක නිෂ්පාදනය ඒකක 300 සිට 500 දක්වා විචලනය වේ. අවමේ 300 ඒකක 500 උපරිමය. එය A හා B කියන අමුද්‍රව්‍ය දෙක භාවිත කරමින් නිෂ්පාදනය කරනවා. XYZ කියන භාණ්ඩයේ නිපදවීම සඳහා A හා B කියන අමුද්‍රව්‍ය දෙක භාවිත කරනවා. එහිදී XYZ කියන භාණ්ඩය නිෂ්පාදනය කරන්න එක ඒකකයක් නිෂ්පාදනය කරන්න A මෙතන වෙන වචන එන්නේ A කියලා එන්නට ඕනි. A අමුද්‍රව්‍ය A අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්ද B අමුද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් 5ක්ද අවශ්‍ය වෙනවා. මේ භාණ්ඩය නිපදවන A කියන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් භාවිත කරනවා. B කියන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් භාවිත කරනවා. පහසඳහන් තොරතුරු A හා B ද්‍රව්‍යයන්ට අදාළයි. A හා B. යලි යනුම් ප්‍රමාණය A වල තියෙනවා B වල නැහැ. යලි යනුම් මට්ටම A වල තියෙනවා A B වල නැහැ. උපරිම තොග මට්ටම A වල නැහැ B වල 19යි. අවම තොග මට්ටම A වල නැහැ B වල 5000යි. පොරොත්තු කාලයේ සති වලින් අවම හා උපරිම ඔබට දීලා තියෙනවා. නේද? දිලොබෙන් අහනවා ප්‍රශ්න තුනක්. 1 A කියන අමුද්‍රව්‍ය සඳහා උපරිම සහ අවම තොග මට්ටම් ගණනය කරන්නලු.
දෙක B ද්‍රව්‍ය සඳහා යලි යනු මට්ටම හා යලි යනු ප්‍රමාණය ගණනය කරන්නලු. 3 C කියන අමුද්‍රව්‍ය සඳහා A හා B 3 A හා B කියන අමුද්‍රව්‍ය සඳහා සාමාන්‍ය තොග මට්ටම් ගණනය කරන්නලු නේද? හොඳයි. හොඳයි අපි දැන් මේ අහලා දෙන ප්‍රශ්න තුනට උත්තර දෙමු. ප්‍රශ්න 1 අහනවා අපෙන් අවශ්‍ය වන්නේ A අමුද්‍රව්‍ය A සඳහා උපරිම තොග මට්ටම සහ අවම තොග මට්ටම. දැන් මෙතන අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා A සහ B කියලා. A කියන අමුද්‍රව්‍යයට අදාළව උපරිම තොග මට්ටමයි අවම තොග මට්ටමයි අහන්නේ. හොඳයි අපි යමු උත්තරේ හොයන්න මේ විදිහට. A අමුද්‍රව්‍ය සඳහා උපරිම සහ අවම තොග මට්ටම. දැන් ඔබ දන්නවා උපරිම තොග මට්ටම ගන්න සූත්‍රය මොකද්ද? යලි යනු මට්ටම ධන යලි යනු ප්‍රමාණය ඍණ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම යනු කාලය. ඔය සමීකරණයට සංඛ්‍යා ආදේශ කළාම තව සූත්‍රයට සංඛ්‍යා ආදේශ කළාම අපිට පුළුවන්කමක් ලැබෙනවා A කියන අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම සොයාගන්න. අපි A කියන අමුද්‍රව්‍ය සම්බන්ධව මේ දත්ත ආදේශ කරන්න ඕනේ. දැන් මෙතනදී කියනවා මතක තියාගන්න A හා B දෙකම පාවිච්චි කරන මේ භාණ්ඩය හදන්න A අමුද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් 10ක් අවශ්‍යයි. B අමුද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් 5ක් අවශ්‍යයි. මතකනේ A වලින් කිලෝග්‍රෑම් 10ක් ඕන කරනවා. B වලින් කිලෝග්‍රෑම් 5ක් ඕන කරනවා නේද? ඒ වගේම සතියක නිෂ්පාදනය එකේ අවමයේ 300 උපරිමයේ 500ක් තියෙනවා නේද? හොඳයි. අපි දැන් අහන්නේ A කියන අමුද්‍රව්‍ය සම්බන්ධව උපරිම තොග මට්ටම නේ. අපි දැන් මේ මුලින්ම හොයන්නේ උපරිම තොග මට්ටම නේද? මේ අපි හොයන්නේ උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. දැන් අපි සංඛ්‍යා ආදේශ කරමු. A වල යලි යනු මට්ටම බලන්න. යලි යනු මට්ටම දීලා තියෙනවද A වල? මේ තියෙන ඔව් දීලා තියෙනවා. මේ තියෙන A වල යලි යනු මට්ටම 1ක 18 10යි. 1ක 18 10යි ධන A කියන ද්‍රව්‍යයේ යලි යනු ප්‍රමාණය දීලා තියෙනවද? දීලා තියෙනවා. මේ තියෙන ඒක යලි යනු ප්‍රමාණය 210යි. ගාණ දීලා තියෙනවා. ඍණ අවම පරිභෝජනය. අවම පරිභෝජනය කීයද? ඒක හොයාගන්නට ඕනේ. සතියක අවම නිෂ්පාදනය ඒකක 300යි. හැබැයි ඒකේ අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් යනවා නේද? අවම ඒකක සංඛ්‍යාව නිෂ්පාදනය ඒකක සංඛ්‍යාව 300ක් වුණා අමුද්‍රව්‍ය එක 10ක් යනවනේ. එහෙනම් අවම පරිභෝජනය කීයද? 300 වැඩි කිරීම 10 නේ. අවම පරිභෝජනය වැඩි කිරීම අවම යනුම් කාලය. අවම යනුම් කාලෙ මෙතින් සතිවල තියෙන සති ඒකේ අමුද්‍රව්‍යයේ අවම යනුම් කාලය පොරොත්තු කාලය සතිවලින් මෙතන මේ A හා B මේ තියෙන මේ A මෙතන B වල මේ A කියන අමුද්‍රව්‍ය අවම සහ උපරිම මේ කියන B වල අවම සහ උපරිම. උතර A වල අවම කාලය කීයද? 2යි. හරිද? ඔව් මෙතන මේ ගණනේ අපි හදා ගන්න ඕනේ එක ගණනේ සමහරට තියෙන්න පුළුවන්. හරි. A වල මෙතන A B මේ තියෙන්නේ. හොඳයි. එතනත් A B. හරි. අපි දැන් එහෙම යමු. අතර අවම යනුම් කාලය සති 2යි. දැන් මේක අපි සරු කරලා උත්තරේ ගමු. 18 10 20000 එකතු කළාම කීයද උත්තරේ? 38000යි. ඍණ 3000 වැඩි කිරීම 10 300 වැඩි කිරීම 10 3000 3000 වැඩි කිරීම 2 6000යි. හරි නේද? 18 10 20000 එකතු කළාම යලි යන මට්ටම යලි යන ප්‍රමාණය එකතු කළාම 38000 ඍණ අවම පරිභෝජන ඒ වලනේ කිලෝග්‍රෑම් 10ක් වුණ එකක් හදන 300ක් හදන අවමයි සතියකට 300 වැඩි කිරීම 10 3000යි වැඩි කිරීම අවම යනුම් කාලය සති 2යි. එතකොට එහෙනම් 3000 වැඩි කිරීම 2 6000යි නේ 38000න් 6000 ගියාම උත්තරේ ඒකක 32000යි. මේ උපරිම තොග මට්ටම A වල නේද? A වල උපරිම තොග මට්ටම අපි හොයාගත්තා. ඒකක කීයද? 32000යි. අපිට දීලා තිබුණේ නැහැ නේ මේ උපරිම තොග මට්ටම A වල අපි හොයාගත්ත 32000 ඒකක. ඊට පස්සේ යනවා A වල දෙවෙනි එක මොකද්ද? අවම තොග මට්ටම නේද? අවම තොග මට්ටම A වල නේද? ඒකේ නම් ද්‍රව්‍යය. අවම තොග මට්ටම ගන්න සමීකරණය මතකයි නේද? මොකද්ද? යලි යනු මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය යනු කාලය. ඒ නැමැති අමුද්‍රව්‍ය යලි යනු මට්ටමින් අඩු කරන්න ඕනේ සාමාන්‍ය පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය යනු කාලය ගුණිතය නේද? ඒ වල යලි යනු මට්ටම අපි දන්නවා ඒක කීයද 18 10යි ඍණ සාමාන්‍ය පරිභෝජනය. හොයාගන්න බලන්න. ඒකේ අමුද්‍රව්‍ය සාමාන්‍ය පරිභෝජනය කීයද? දැන් නිෂ්පාදනය වෙනවා අවමයේ 300 උපරිමයේ 500 නම් සාමාන්‍ය නිෂ්පාදනය කීයද?
500 300 එකතු කළාම 800යි 800 දෙකෙන් බෙදුවම සාමාන්‍ය නිෂ්පාදන ඒකක 400යි වැඩි කිරීම එක එකකයක් හදන්න අමුද්‍රව්‍ය එකක 10ක් යනවනේ. එනම ඒ කියන නිෂ්පාදිතයේ සාමාන්‍ය නිෂ්පාදිතය 400යි. ඒක ආවේ අවමේ 300යි උපරිමේ 500යි. 300 500 එකතු කළාම 800යි ඒක දෙකෙන් බෙදුවම 400යි. ද්‍රව්‍ය ඒකක 10ක් යනවා. එක එකකයක් හදන්න. එhmenan සාමාන්‍ය පරිභෝජනය වන්නේ 400 වැඩි කිරීම 10යි වැඩි කිරීම සාමාන්‍ය ඇනෝම් කාලය. මෙතන ඒවල අවම ඇනෝම් කාලය 2යි උපරිම ඇනෝම් කාලය 6යි. ඒතර 4යි 2යි 2යි 4යි එකතු කළාම 6යිනේ. අවමේ 2යි උපරිමේ 4යි. අවමේ 2යි උපරිම 2යි එකතු කළාම 6යි. 6 දෙකෙන් බෙදුවම 3යි. එහෙනම් සාමාන්‍ය ඇනෝම් කාලය කි සති 3යි. සති 2යි අවමේ ඒවල සති 4යි උපරිමය 4යි 2යි එකතු කළාම 6යි. 6 දෙකෙන් බෙදුවම සති 3යි සාමාන්‍ය ඇනෝම් කාලය. දැන් මේක ගැන සුළු කළාම එනවා ඒකෙන් ද්‍රව්‍යයේ අවමුතක මට්ටම. අවමුතක මට්ටම දිලා නැහැනේ. ඒකෙන් ද්‍රව්‍ය හොයාගන්න පුළුවන්. 18 10න් අඩු වෙන්නට ඕනි. හරිද? 400 වැඩි කිරීම 10යි 4000යි 4000 වැඩි කිරීම 3 12000යි නේ. එතකොට 18 10න් 12000ක් ගියාම උත්තරේ ඒකක 18 10න් 12000ක් ගියාම උත්තරේ ඒකක 6000යි. මොනවා අපි හොයාගත්ත ඒ කියන අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම ඒකක 30000යි ඒ කියන අමුද්‍රව්‍යයේ අවම තොග මට්ටම ඒකක 6000යි. ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ හරි නේද? හොඳයි. අපි දැන් යමු ප්‍රශ්නේ දෙවෙනි කොටසට. හොඳයි. අපෙන් අහන දෙවෙනි ප්‍රශ්න ළමයි අමුද්‍රව්‍ය B සඳහා යලි යනු මට්ටම හා යලි යනු ප්‍රමාණය. අපි යලි යනු මට්ටම මුලින්ම හොයාගමු. යලි යනු මට්ටම ගන්න පුළුවන් සූත්‍රය මොකක්ද? යලි යනු මට්ටම මේ අමුද්‍රව්‍ය B සඳහා නේද? මොකක්ද සූත්‍රය? උපරිම පරිභෝජනයේ වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය නේද? උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. බලන්න උපරිම පරිභෝජනය B වල කොච්චරද? අපිට දාන විස්තර දෙලා තියෙනවා මේ තියෙන්නේ. උපරිම පරිභෝජනය වෙන්නේ භාණ්ඩ එකක 300යි 500 අතර නිෂ්පාදනය කරනවා. ඒතර භාණ්ඩ එක 500ක් නිෂ්පාදනය කරනවා. B ඒකකයක් සඳහා හදන්න අමුද්‍රව්‍යයක කිලෝග්‍රෑම් කීයක් ඕනේද? 5ක් ඕනේ නේද? එහෙනම් උපරිම පරිභෝජනය වෙන්නේ 5 වැඩි කිරීම 500 වැඩි කිරීම 5 උපරිම ඇනෝම් කාලය මෙතන AB මෙතන නේද? B වල උපරිම ඇනෝම් කාලය කී සති 5යි නේද? එහෙනම් අපි මෙහෙම දාගමු පරිභෝජනයේ 500 වැඩි කිරීම 5 උපරිම ඇනෝම් කාලය සති 5යි නේද? උපරිම පරිභෝජනයේ 500 ඒකක කිලෝග්‍රෑම් 5ක් ඕනි. ඒ වගේ උපරිම ඇනෝම් කාලය සති 5යි. 500 5ක් කියන්නේ 2500යි. 2500 වැඩි කිරීම 5 අපිට කියන්න පුළුවන් ඒකක 12500යි. ඔන්න පළවෙනි උත්තරේ නේද? ඒක දෙවෙනි කොටස අපෙන් අහනවා යලි යනු ප්‍රමාණය. යලි යනු ප්‍රමාණය කියන්නේ ආර්ථික යනු ප්‍රමාණය. ආර්ථික යනු ප්‍රමාණය අපිට ගන්න පුළුවන් වෙන්නේ සූත්‍රයෙන් ගන්න නම් තොග ඒකක ඇනෝම් කිරීමේ පිරිවැය තොග එකක පවත්වාගෙන පිරිවැය වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය ඔක්කොම තොරතුරු තියෙන්නට ඕනේ. මේ ඒ තොරතුරු කිසිවක් දීලා තිබුණේ නැහැ. අපි අභ්‍යාසය තුළ අපිට මේ යලි යනු ප්‍රමාණය ගන්න පුළුවන් තව සූත්‍රයක් තියෙනවා. මොකද්ද? උපරිම තොග මට්ටම සූත්‍රය. උපරිම තොග මට්ටම සූත්‍රයේත් යලි යනු ප්‍රමාණය සඳහන් වෙනවනේ. උපරිම තොග මට්ටම සූත්‍රය මොකද්ද? යලි යනු මට්ටම ධන යලි යනු ප්‍රමාණය ඍණ අවම පරිභෝජනයේ වැඩි කිරීම අවම ඇනෝම් කාලය. ඉතින් අපි දන්නවා B කියන තොග වර්ගයේ යලි යනු මට්ටම අපි දැන් හොයාගත්තා නේද? ඒ වගේම අවම පරිභෝජනයේ අවම ඇනෝම් කාලය අපි ළඟ තියෙනවා. ඒ නිසා අපිට B කියන තොග වර්ගයේ යලි යනු ප්‍රමාණය එම සූත්‍රයෙන් හොයාගන්න පුළුවන්. උපරිම තොග මට්ටම ගන්න දීලා තියෙනවද බලන්න? B කියන තොග වර්ගයේ උපරිම තොග මට්ටම තියෙනවද? ඔව් මෙතන 19 10 කියලා තියෙනව නේද? හරි. අපිට මේ සූත්‍රයෙන් හොයාගන්න පුළුවන්. දැන් මෙහෙම ගමු එක. සූත්‍රය වෙන්නේ මේ විදිහට. උපරිම තොග මට්ටම සමානයි යලි යනු මට්ටම
ධන යලෙනුම් ප්‍රමාණය ඍණ අවම අවමැනුම් පරිභෝජනය වැඩි කිරීම අවමැනුම් කාලය නේද? අවම පරිභෝජනය වැඩි කිරීම අවමැනුම් කාලය. දැන් සංඛ්‍යා දාගමු. උපරිම තොග මට්ටම ගාණ දුන්නා මතකද අපි ලියාගත්තා රවුම් කරගත්ත මතකයි 19 10 B වල නේද? හරි. උපරිම තොග මට්ටම 19 10යි සමාන යලියනුම් මට්ටම මීට කලින් හොයාගත්ත මේ තියෙන ඒකක 13500යි. ධන යලියනුම් ප්‍රමාණය දන්නේ නැහැ කියලා අපි හොයාගන්න යනවා. ඍණ අවම පරිභෝජනය කීයද? මේ අභ්‍යාසයේ කියන්නේ අවම පරිභෝජනය ඒකක 300යි. ඒකකයක් නිපදවන්න ඒකක 5ක් යනවා නේද? කිලෝග්‍රෑම් 5ක් යනවා. එහෙනම් අවම පරිභෝජනය වෙන්නේ 300 වැඩි කිරීම 5 නේද? අවම පරිභෝජනය වෙන්නේ 300යි. නිෂ්පාදනයේ ඒකකයක් නිපදවන්න ලැබෙක 5ක් ඕනි. 300 වැඩි කිරීම 5 වැඩි කිරීම අවමැනුම් කාලය. අවමැනුම් කාලයත් සති වලින් ගාණ දෙනවා. අවමැනුම් කාලය B වල සති 3යි නේද? දැන් මේක සුළු කරලා ගන්න 19000 සමානයි 12500 ධන මේ ඉලක්කම අපි දන්නේ හොයාගමු. ඊට මෙතන උත්තරේ 300 වැඩි කිරීම 5 කියන්නේ 1500 1500 වැඩි කිරීම 3 4500 නේද? 19000 සමානයි 12500 ඉලක්කමක් එකතු කරලා 4500ක් අඩු කළාම 12500 4500 අඩු කළාම උත්තරේ කීයද? 8000යි. તો 8000යි 19000 න් 8000 කීයක් එනවද? 11000යි නේ. නේ යලියනුම් ප්‍රමාණය කීයද? එකක 11000යි. නැවත බලන්න මේ 12500 11000 කියන්නේ කීයද? 23500 23500 4500ක් ගියම කීයද? 19500. તો යම් එම නිසා යලියනුම් ප්‍රමාණය එකක කීයද? 11000යි. පැහැදිලිද? හොඳයි. ඔය තමයි ඔය ප්‍රශ්නේ සඳහා උත්තරේ. අපි යමු ඊළඟ කොටසට. අපි දැන් බලමු ප්‍රශ්න අංක 3. A හා B කියන අමුද්‍රව්‍ය දෙකේ සාමාන්‍ය තොග මට්ටම. සාමාන්‍ය තොග මට්ටම ගන්න පුළුවන් සූත්‍ර දෙකක් මම ඔයාලලා තියෙනවා. අපි දන්නවා. එකක් තමයි එක් ද්‍රව්‍යයේ අවම තොග මට්ටම දාන උපරිම තොග මට්ටම බෙදීම 2. නේද? එහෙම නැත්නම් අවම තොග මට්ටමට එකතු කරනවා මොකද්ද අපි ජලයන්ගේ ප්‍රමාණය බෙදීම 2. දෙකෙන්ම උත්තර දෙකක් ආවට කිට්ටු යන උත්තර දෙකක් ආවට ක්‍රම දෙකක් නේද? දැන් අපිට මේ සූත්‍රය යන්න පුළුවන් නේ. දැන් මේ වෙනට අපි දන්නවා දැන් B වල අවම තොග මට්ටම උපරිම තොග මට්ටම දීලා තිබුණා. A වල අවම තොග මට්ටම උපරිම තොග මට්ටම දැන් අපි හොයාගත්තා මීට කලින්. එහෙනම් අපිට මේකෙන් හොයන්න පුළුවන් නේද? එහෙනම් අපි යමු ඉස්සලාම දරුවේ A වල අවම තොග මට්ටම කීයද? අපි හොයාගත්තා බලන්න. ඒ කියන අමුද්‍රව්‍ය අවම තොග මට්ටම මෙතන අපි හොයාගත්ත අංක 1 එකෙන්. මෙතින් අවම තොග මට්ටම එකක 6000යි උපරිම තොග මට්ටම එකක 32000යි. හරි. 6000යි 32000යි. අවම තොග මට්ටම 6000යි එකක තන උපරිම තොග මට්ටම 32000යි. බෙදීම 2. 6000යි 32000 එකතු කළාම 38000යි 38000 දෙකෙන් බෙදුවම උත්තරේ කීයද? එකක 19000යි. ඒ කියන අමුද්‍රව්‍යයේ අවම තොග මට්ටම සාමාන්‍ය තොග මට්ටම කීයද? එකක 19000යි. ඊළඟ ගම B කියන අමුද්‍රව්‍ය B කියන අමුද්‍රව්‍ය අවම තොග මට්ටම ගාණ දීලාම දෙනවා. මෙතින් 5000යි. අමුතෙන් හොයන්න දෙන්නේ නැහැ ගාණ දීලා දෙනවා. මෙතින් 5000යි. ධන උපරිම තොග මට්ටමක් දීලා දෙනවා ගාණ 19000යි. 5000 ධන 19000 බෙදීම 2. තොර 5000යි 19000 එකතු කළාම කීයද? 24000යි 24000 දෙකෙන් බෙදුවම උත්තරේ කීයද? එකක 13000යි. ඔන්න B කියන අමුද්‍රව්‍යයේ සාමාන්‍ය තොග මට්ටම එකක 12000යි. පැහැදිලිද? හොඳයි. දැන් මේ ප්‍රශ්නේ අපි අහලා තියෙන කොටස් තුනක්. කොටස් තුනම දැන් සම්පූර්ණ කළා ඉවරයි. මේ බලන්න ප්‍රශ්නේ අහලා තියෙන කොටස් තුන එක තමයි A කියන අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම සහ අවම තොග මට්ටම. ඒ වල උපරිම තොග මට්ටම එකක 32000යි. අවම තොග මට්ටම 6000යි කියලා අපි හොයාගත්තා. 2 B කියන අමුද්‍රව්‍යයේ යලියනුම් මට්ටමයි
යැලෙනු ප්‍රමාණයයි ඒක 12500 යැලෙනු ප්‍රමාණය ඒ යැලෙනු මට්ටම යැලෙනු ප්‍රමාණය ඒකක 14500. ප්‍රශ්නක 3 A හා B වල සාමාන්‍ය තොග මට්ටම A වල සාමාන්‍ය තොග මට්ටම ඒකක 19,000යි B වල සාමාන්‍ය තොග මට්ටම ඒකක 12,000යි. අපි ඊළඟ ප්‍රශ්න අංකයට ප්‍රශ්න අංක 62 මෙම ද්‍රව්‍ය පිරිවැය පාලනයේ පාඩමේ අවසාන ප්‍රශ්නය. ප්‍රශ්න අංක 62 මම ගණන කියවන වරක් අහගන්න. සීමිත සුරංග පොදු සමාගම විසින් අලෙවි කරනු ලබන DMI නම් තොග අයිතමේ 2020 ජනවාරි මාසයේ අදාළ තොරතුරු පහත දී ඇත. මේ කියන්නේ මේ ද්‍රව්‍යයට අදාළ තොරතුරු. දිනේ විස්තරේ ප්‍රමාණය ඒකක පිරිවැය. ජනවාරික ආරම්භක ශේෂය ඒකක 500 ඒකක පිරිවැය රුපියල් 20යි. ජනවාරි 5 ගැනුම් ඒකක 300 ඒකක පිරිවැය රුපියල් 24යි. ජනවාරි 12 විකුණුම් ඒකක 400යි ඒකක පිරිවැය අපිට දීලා නැහැ. ජනවාරි 15 ගැනුම් ඒකක 300යි ඒකක පිරිවැය 24යි. ජනවාරි 25 විකුණුම් ඒකක 300යි ඒකක පිරිවැය දීලා නැහැ. ජනවාරි 31 ගැනුම් ඒකක 200යි ඒකක රුපියල් 26යි. අවශ්‍ය වන්නේ උන්හාගන හොඳට අවශ්‍ය වන්නේ මොකද්ද කියන එක පෙර පිවිසි පෙර පිට ක්‍රමයේ හෙවත් FIFO ක්‍රමයට අනුව 2020 ජනවාරි 31 දිනට ඉතිරි DMI ඉතිරි තොගයේ පිරිවැය. 2 පෙර පිවිසි පෙර පිට ක්‍රමයට අනුව ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය. 3 බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට අනුව ජනවාරි මාසයේ සඳහා වන විකුණුම් පිරිවැය. ඔන්න ඔය විදිහට උත්තර තුනක් අහනවා. දැන් මේ උත්තර තුනෙන් ප්‍රශ්නාංක 1ට පිළිතුරු දීම සඳහා FIFO ක්‍රමයට ඉතිරි තොගයේ වටිනාකම ගන්න ලේසිම ක්‍රමය තමයි ගබඩා ලෙජරයක් ආධාරයෙන් ගන්න එක. FIFO ක්‍රමයට ගබඩා ලෙජර හැදුවා නම් ඉතිරි තොගයේ ප්‍රමාණය වටිනාකම දෙකම අපිට ගන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් ගබඩා ලෙජරයකට යාන සංඛ්‍යා ගණනය කරලා ගන්න පුළුවන්. ගබඩා ලෙජරය ආශ්‍රයෙන් ගන්නත් පුළුවන්. හරි? කිටියෙන් ගබඩා ලෙජරයක් මේ විදිහට රෝල් කරගත්තා නම් අපිට මේ තොරතුරු ආදේශ කරලා ඉතිරි තොගයේ වටිනාකම හොයන්න පුළුවන්. නේද? අපි ගන්න ඉතිරි තොගයේ වටිනාකම ප්‍රශ්නාංක 1ට හොඳයි. අපි ගබඩා ලෙජරය හදමු. ඉතින් තොරතුරු ජනවාරි 1 දින 1 දැන් මේ විදිහට ගබඩා ලෙජරය රෝල් කරන්න ඕනේ. දනන දිනය ලැබීම් නිකුත් කිරීම ශේෂය. ලැබීම් තීරුවේ ප්‍රමාණය එකක මිල වටිනාකම නිකුත් කිරීම තීරුවේ ප්‍රමාණය එකක මිල වටිනාකම ශේෂ තීරුවේ ප්‍රමාණය එකක මිල වටිනාකම. එකක මිල අවශ්‍ය වන ශේෂ තීරුවට ආරම්භක තොගය සඳහා පමණයි නේද? ආරම්භක ශේෂය තියෙනවා එකක 500ක් රුපියල් 20 ගානේ. ආරම්භක ප්‍රමාණය එකක 500යි එකක් 20යි. මේ වටිනාකම කීයද? 500 වැඩි කරන දෙක 10යි නේද? ඊළඟ තියෙන ජනවාරි 5 ගැනුම් එකක් 24 ගාන එකක 500යි 300ක් නේද? දිනේ ජනවාරි 5 ගැනුම් කියන්නේ ලැබීම්නේ එකක 300ක් ලැබෙනවා එකක් 24 ගාන එකක් 24 ගාන නේද? බලනවා 24 ඒවා 300ක් 24 ඒවා 100ක් නම් 2400යි 2400 3ක් නේද? එතකොට 7200යි නේද? 2400 3ක් නේ 7200යි. දැන් අතර කීයද ශේෂය වෙන්නේ? කලින් දාසේ 500 ඒකක දැන් 300ක් ලැබුණා 800යි. කලින් දාසේ වටිනාකම 10 දැන් 7200ක් ලැබුණා දැන් වටිනාකම 17200යි. හොඳයි. ඊළඟ දිනේ බලන්න ජනවාරි 12 විකුණුම ඒ කියන්නේ නිකුත් කිරීමක් තියෙනවා ඒකක 400ක් වටිනාකම දීලා නැහැ. දිනේ ජනවාරි 12 හරි නිකුත් කිරීමක් නේ ඒකක තියෙනවා කීයද 400ක්. දැන් FIFO ක්‍රමයේදී අපි තොග නිකුත් කරන්නේ. දැන් මේ වලට ගබඩාවේ තියෙනවා මිල ගණන් දෙකක්. 20 ගාන ලැබුණු 500ක් තියෙනවා 24 ගාන ලැබුණු 300ක් තියෙනවා. අපිට 400ක් තමයි නිකුත් කිරීම කරන්නේ. නම් 400 දෙන්නේ මුලින්ම ලැබුණු මිල 20යිනේ. ඒක 500 තියෙන 400 එකපාරම දෙන්න පුළුවන් නේ. ප්‍රමාණය 400ම නිකුත් කරන්න වෙන්නේ අපිට ආරම්භක තොගයේ තියෙන මිල කියන්නේ කීයද? 20 ගාන නේද? ආරම්භක තොගයේ මිල 20යිනේ. එතන 20 වැඩි කිරීම 400. එතකොට 810යි. දැන් ශේෂය වෙන්නේ කීයද බලන්න. කලින් දවසේ 800ක් තිබ්බ 400ක් නිකුත් කළා. දැන් ප්‍රමාණය වෙන්නේ 400යි. වටිනාකම 17200ක් තිබුණා කලින් දවසේ. දැන් 8000ක් අපි නිකුත් කළා. ඒතකොට 17200න් 8000ක් අඩු කළාම 9200යි. නේද? ශේෂය වටිනාකම. හොඳයි. ඊළඟට තියෙන ජනවාරි 15. ඊළඟ දිනේ ජනවාරි 15 එකත් ලැබීමක්
ගැනුම් තියෙන එකක 300ක් 24 ගානේ. ලැබීමක් තියෙන 300ක් 24 ගානේ. ඒතර වටිනාකම 7200යි. તો දැන් ශේෂය වෙන්නේ කීයද? කලින් දවසේ 400යි දැන් 300ක් හම්බුණා. ඒතර 700යි ප්‍රමාණය. වටිනාකම 9200 7200 එකතු කරන්න. 0.0224යි 9 10400යි නේද? 9200 7200 එකතු කරාම 10400යි. ඊළඟ ජනවාරි 25 නැවත නිකුත් කිරීමක් තියෙනවා. විකුණුමක් තියෙනවා එකක 300ක් නේ. දින 1.25 නිකුත් කිරීමක් තියෙනවා 300ක්. බලන්න දැන් මේ 300 දෙන්න පුළුවන් මිල කොහොමද කියලා. අපි අන්තිමට නිකුත් කළේ 20 ගානේ 400ක්. මොකද 20 ගානේ 500ක් තිබුණා නේ. දැන් 20 ගානේ තව 100ක් දෙන්න පුළුවන්. ඉතිරි 300 ඉතිරි 200 වෙන්නේ ඊට පස්සේ මිල 24 ගානේ නේද? අපි මෙහෙම දැන් ප්‍රමාණය 100ක් දෙන්න පුළුවන් 20 ගානේ. ලැබිච්ච තියෙනවනේ. ඒතර වටිනාකම 2000යි. ඉතිරි 200 දෙන්න වෙන්නේ ඊට පස්සේ ලැබුණු මිල කියන 24 ගානේ. 24 20 කියන්නේ 4800ක්. නේද? તો දැන් ඉතිරි ශේෂය වෙන්නේ ප්‍රමාණය 700න් 300ක් ගියම 400යි. අඩු වෙනුනේ 16800න් අඩු වෙන්න ඕනේ 6800ක්. බලමු හරියට 16400න් නේද? 16400 රින මේ දෙක එකතු ඒ කියන්නේ 6800ක්. 9600 නේද? දැන් උත්තරේ 9600යි. හරිද? ජනවාරි 31 ඊට පස්සේ දිනය අපි දාගමු 31 නැවත ලැබීමක් තියෙන එකක 200ක් එකක් 26 ගානේ ගන්න. 26 වැඩි කිරීම 200 කියන්නේ 5200ක්. તો දැන් බලමු ශේෂයේ වටිනාකම කීයද වෙන්නේ ප්‍රමාණය 400 200යි 600යි එකක සංඛ්‍යාව 600යි වටිනාකම 9600යි 5200යි. එකතු කරාම කීයද 0.628යි 9.14 14800යි 14800යි. ඉතිරි තොගේ නම් 14800යි. අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? පිළිතුරු අංක 1 අහන්නේ 5 ක්‍රමයට මොකක්ද අහන්නේ? 5 ක්‍රමයට ඉතිරි තොගේ පිරිවැය නේද? 2023 දෙනෙට පිරිවැය. අපි උත්තරේ මෙහෙම ලියමු. උත්තරේ තමයි 2020 1.31 තොග පිරිවැය රුපියල් මිතින් 14800. ඒකක සංඛ්‍යාව 600 නේද? ඔන්න පිළිතුරු අංක 1 හරි. පිළිතුරු අංක 2කින් අපෙන් අහනවා මොකද්ද? 5 ක්‍රමයටම අනුව ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය. ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය. ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය මෙතනින්ම අපිට හොයාගන්න පුළුවන්. විකුණුම් කියලා කියන්නේ දැන් අපි විකුණුම් කළ අවස්ථා දෙකක්. විකුණුම් තියෙන එක 400 300ක් නෙමෙයි 400 300. විකුණුම් පිරිවැය කියන්නේ මෙන්න මේ එකතුව. විකුණුම් බඩවල පිරිවැය කියන්නේ මේ ඉලක්කම. නිකුත් කළ තොගේ පිරිවැය නේ 8යි 8 2 10යි 4යි 14800යි. ඉතිරි තොගේ පිරිවැය 14800යි. විකුණුම් තොගේ වටිනාකමත් වෙන්නේ 14800යි. විකුණුම් පිරිවැය. අපි ලියන්න පුළුවන් මෙහෙම විකුණුම් පිරිවැය 14800යි. හොඳයි. අපි බලමු ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ මොකද්ද කියලා. තුන්වෙනි කොටසෙන් අපෙන් අහන ළමයි බර්තබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට කියන්නේ WSA ක්‍රමයට ගණන් ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය. බර්තබු ක්‍රමයට තොග නිකුත් කිරීම කළා නම් ජනවාරි මාසයේ තොග විකුණුම් පිරිවැය නේද? හරි. එහෙනම් අපිට පුළුවන් ඒකට උත්තරේ හොයන්න. කලින් එකේ විකුණුම් පිරිවැය හොයාගත්තේ මේ විදිහටනේ අපි. ගබඩ ලෙජර් ආධාරයෙන්. ඒ වගේ බර්තබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයටත් අපි ගබඩ ලෙජර් හැදුවත් ඒත් හරි එහෙම නැත්නම් හැම වෙලාවෙම තොග විකුණන්නේ එදින පවතින සාමාන්‍ය පිරිවැයටනේ. සාමාන්‍ය පිරිවැය හොයාගෙන ඒකත් අපිට ගන්න පුළුවන් තොග විකුණුම් අවස්ථා දෙකයි තියෙන්නේ. ඒ දෙකේ සාමාන්‍ය පිරිවැයට අපි යමු. අපි නම් මේ විදිහට ගබඩ ලෙජර් ආධාරයෙන්ම ලේසියෙන්ම ගන්න පුළුවන් නිසා අපි එහෙම යමු. බර්තබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ගබඩ ලෙජරේ බර්තබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට මේ වගේ රුල් කරගමු. දිනය ලැබීම් නිකුත් කිරීම ශේෂය. හරිද? මේ අභ්‍යාසයේ තියෙන තොරතුරු අනුව තමයි අපි අභ්‍යාසය හදන්නේ.
තොර ආරම්භක දිනය ආරම්භක ශේෂය වෙනවා 1.1 ආරම්භක ශේෂය තියෙනවා ඒකක 500ක් එකක් 20යි එනම් වටිනාකම වෙනවා 10000 නේද ඊළඟට ජනවාරි 5 කැලුම් තියෙනවා 300 කියන්නේ ලැබීමනේ 300ක් ඒකකයක් 24 ගානේ වටිනාකම වෙන්නේ 7200යි නේ දැන් ශේෂය වෙන්නේ 500යි 300යි 800යි එකක වටිනාකම 10000යි 7200යි 17200යි ඊළඟට තියෙන ජනවාරි 12 නිකුත් කිරීමක් තියෙනවා එකක 400ක් දැන් සාමාන්‍ය පිරිවැක්‍රමේදී එක මිලට නිකුත් කරන්නේ නින්දා එකපාරම ප්‍රමාණය දාගන්න පුළුවන් දැන් අපි ජනවාරි 12 සාමාන්‍ය පිරිවෙල හොයාගන්න ඕන කොහොම සාමාන්‍ය පිරිවෙල හොයාගන්නේ එදිනෙට ගබඩාවේ පවතින තොග වටිනාකම් බෙදෙන තොග ඒකක සංඛ්‍යාවෙන් නේද එහෙනම් මෙහෙම අපි කරන්නේ ඒක සාමාන්‍ය පිරිවෙල අපි හොයාගමු මේ විදිහට ජනවාරි 12 WAC එක බර්තබු සාමාන්‍ය පිරිවෙල සමානයි එදා ගබඩාවේ පවතින තොග වටිනාකම් කීයද 17200 බෙදීම තොග ඒකක සංඛ්‍යාව 800යි නේද බලන්න උත්තරේ කීයද කියලා 17200 බෙදීම 800 නේද 17200 බෙදීම 800 උත්තරේ 21.50 නේද සාමාන්‍ය පිරිවෙල 21.50 તો අපි දැන් නිකුත් කිරීම කරන්නේ 21.50 ගන්න නේද තොග ඒකක ඔතන බලමු 21.50 වැඩි කිරීම 400 21.50 වැඩි කිරීම 400 21.50 වැඩි කිරීම 400 උත්තරේ 8600යි නේද 8600 නිකුත් කළ තොගේ වටිනාකම දැන් ඉතිරි තොගේ වටිනාකම කීයද බලන්න 8800 400ක් ගියාම ඒකක සංඛ්‍යාව 400යි 17200 8600 කඩු කරන්න 17200 8600 කඩු කරන්න 17200 ऋण 8600 උත්තරේ වෙනවා 8600ක්මයි නේ හරි ඊළඟට තියෙනවා ජනවාරි අපි දැන් ඔය කරේ ජනවාරි 12නේ ජනවාරි 15 ගැනුම් තියෙනවා 300ක් ජනවාරි 15 ගැනුම් තියෙනවා 300ක් දැන් මෙතනත් අරන් තියෙන්නේ කලින් මිලටම 24 ගානෙම අරන් තියෙන්නේ 24 ගාන ඒ කියන්නේ වටිනාකම 24 වැඩි කිරීම 300 300 ටික 2400 නේද ඒතර 7200මයි හරි දැන් උතර කීයද ඒකක සංඛ්‍යාව 400 300 ඒකක සංඛ්‍යාව 700යි වටිනාකම 8600 7200 එකතු කරලා බලන්න 0.062 8යි 15800යි නේද 15800යි මේ පවතින සංඛ්‍යාව වලින් තමයි අපි අභ්‍යාසය හදන්නේ එතකොට ආයතන ජනවාරි 25 නිකුත් කිරීමක් 300ක් නේ 1.25 නිකුත් කිරීමක් තියෙනවා 300ක් නිකුත් කිරීම 300යි දැන් බලමු එදාට කීයද වටිනාකම වෙන්නේ කියලා එතකොට සාමාන්‍ය පිරිවෙල වෙනවා WC 1.25 WAC මෙමනේ තොග වටිනාකම තියෙනවා 15800ක් බෙදීම ඒකක සංඛ්‍යාව 700යි 15800 බෙදීම 700 15800 තොග වටිනාකම බෙදීම 700 15800 බෙදීම 700 උත්තරේ 22.57යි නේද සමානයි 22.57යි සාමාන්‍ය පිරිවෙල එන නිකුත් කළ තොගේ වටිනාකම බලමු කීයද කියලා 22.57 වැඩි කිරීම 300 නේද 22.57 වැඩි කිරීම 300 නිකුත් කළ තොගේ වටිනාකම 6771යි 6771යි දැන් අපි උත්තරයට අවශ්‍ය කරන දේවල් හරි අපි අහන්නේ නිකුත් කළ මේ මාසේ නිකුත් කළ තොගේ පිරිවෙල තුළ ගබඩාලා ජීර සම්පූර්ණ කරන්නම අවශ්‍ය කරන කලින් අපිට උත්තරේ ගන්න පුළුවන් වෙන නිකුත් කිරීම නැහැනේ අපේ නිකුත් කළ තොගේ පිරිවෙල වෙන්නේ මේක 13යි 14යි 15යි
15371යි. එහෙම නැත්නම් අපිට දැන් අර ගබඩා රජ්‍ය දුටු කොට සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය නැහැ. මොකද අහලා තියෙන්නේ මේ මාසයේ නිකුත් කළ තොගේ පිරිවැය විකුණුම් පිරිවැය අහලා තියෙන්නේ නේද? විකුණුම් පිරිවැය මෙච්චරයි. මොකද වෙන නිකුත් කිරීම නැහැනේ. නිකුත් කිරීම දෙකයි තිබ්බේ. මේ 400යි මේ 300යි නේ. ඉතින් 400 300යි පිරිවැය 15371යි. ඒත් අපි ගහන්නේ විකුණුම් පිරිවැයනේ. එතන විකුණුම් පිරිවැය රුපියල් 15371යි. එම්ක තව ඉස්සරහට ගිහලා අවසන් තොගේ හොයලා අපව ඊළඟ ගැනුම් හොයලා අවසන් තොගේ සම්පූර්ණ කපඩ රජයට සම්පූර්ණ කිරීමක් අවශ්‍ය නැහැ මේ පිළිතුර හොයන්න. අපිට අවශ්‍ය කරන්නේ විකුණු තොගේ පිරිවැයනේ 15371යි. පැහැදිලිද ළමයි? හොඳයි. ඔය අභ්‍යාසත් එක්ක අපි කළමනාකරණ ගිණුම් කරන්නේ යටතේ අපි අධ්‍යයනය කළ ද්‍රව්‍ය පිරිවැය පාලනය කියන අවස්ථාවේ පාඩම සම්පූර්ණ කළා. දැන් මිලට ගැනුම් පාලන අවස්ථාව, ද්‍රව්‍ය ගබඩා කිරීම පාලන අවස්ථාව සහ ද්‍රව්‍ය නිකුත් කිරීම පාලන අවස්ථාවට අදාළව අපි සිද්ධාන්ත කරුණු අධ්‍යයනය කළා. ඒ වගේම අපි අභ්‍යාස 62ක් දක්වා සම්පූර්ණයෙන්ම කතා කළා. අපි ඊළඟ ඒකකයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙව 14 වන පාඩමේ ඊළඟ පරිච්ඡේදය. ඒ තමයි ශ්‍රම පිරිවැය. ශ්‍රම පිරිවැය පාඩමට අදාළ කරුණු තමයි අපි 14 කියන උපකොටසින් බලාපොරොත්තු වෙන අධ්‍යයනය කරන්න. අපි ඒක නැවත ඊළඟ පාඩම් මේකකින් සාකච්ඡා කිරීමක් කරමු.